නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අප්‍රමාදයෙන් සම්පාදයේ තුතුම් සදහම් පිළිසඳර ඔබට සමීප කරමින් අද දවසෙත් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් මේ උතුම් අසිරිමත් සම්බුද්ධ ශාසනය පිළිබඳ අසිරිමත් ආකාරයෙන් සිත් පහදවා ගන්න මේ උතුම් ධර්ම දානීය නිසා අපට අවස්ථාව ලැබෙනවා. ඉතින් අපි ගුරු දෙවිඳුන් සිහිපත් කොටගෙන පළමුවෙන්ම වන්දනා කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් මේ උත්තම සදහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාළ ගරුතර මහ සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ආදර ගෞරවයෙන් දෙපා නැමද පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව පින්වත් ශ්‍රියානි සුනිල් ජයසූරිය, එරිකා සරත් කෝරගම, රමණී රංජිත් පෙරේරා, කමනිකා, ඒ වගේම දීප රත්නායක, නවෝදි සහ නිශාන් ජිනසේන යන පින්වත් පිරිස විසින් අද සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනාම මෙත් සිතින් සිහිපත් කරගෙන ඒකනාසි කරගන්නවා. ඒ වගේම පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව ඒ උතුම් සදහම් පිළිසඳර පවත්වන්න අපි සූදානම්. අපි මහ සංඝරුවන නැවත ගෞරවයෙන් වන්දනා කොටගෙන ඒ පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් මෙතෙන් සිට අද දවසෙත් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි දැන් දේශනා කීපයක් සාකච්ඡා කළා. එහෙමයි ස්වාමීනි. මම හිතන අනුත්තරීය සූත්‍රය, ඒ වගේම ඊළඟට ලක්කන සූත්‍රයෙන් අපි දහම් කරුණු කතා කළා, දහම් කාසිරිය. ඊළඟට මහා ප්‍රධාන සූත්‍රය. එහෙමයි ස්වාමීනි. අද ලස්සන සුන්දර දේශනාවක් අපි අහන්නේ දෙදිවුලුවට අධිපති සක්දිවිඳුන්. එහෙමයි. මුල් කරගෙන ඇති වෙච්ච ලස්සන දේශනාවක්. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න මේ සක්දිවිඳු පවා භාග්‍යතුන් වහන්සේ හොයාගෙන ආවා. එහෙමයි. ඒතර දිව්‍යයන්ගේත් මිනිසුන්ගේත් ශාස්ත්‍රුන් වහන්සේ. එහෙමයි. මේකේ ලස්සන සොඳුරු විස්තරයක් තියෙනවා. සක්දිවිඳුන්ට එක පැත්තකින් තමයි මේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යන්න හේතු පාදක වෙච්ච කාරණේ පිළිබඳව හරි ලස්සන විග්‍රහයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. මේක දේශනාවේ නම සක්ක පඤ්ඤ සූත්‍රය. සක්දිවිඳුන්ගේ පැනයට වදාළ දේශනාව. එහෙමයි. මේක දීඝනිකායේ දෙවනි පොත් වහන්සේගේ ඇතුළත් දේශනාවක් මහත්තයා. එහෙමයි. මේ දවස්වල අපගේ සියල්ල දන්නා සියල්ල දකිනා භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ මගධ ජනපදයේ රජගහ නුවරට නැගෙනහිරින් මේ අම්බසණ්ඩ කියලා බ්‍රාහ්මණ ගමක් තිබුණා. එහෙමයි. එතකොට එයට උතුරින් වේදියක කියලා පර්වතයක් තිබුණා. මේ පර්වතයේ ඉන්දසාල කියලා ගුහාවක් තිබුණා. එහෙමයි ස්වාමීනි. එතකොට ජනපදයේ මගධය 11 මහා ජනපදයේ එකක්නේ. එහෙයි. ඒතර ඒ අගනුවර තමයි රජගහ නුවර. ඒතර රජගහ නුවරේ නැගෙනහිර පැත්තෙන් තමයි අම්බසණ්ඩ කියන බ්‍රාහ්මණ ගම තිබුණේ. එහෙමයි. එතකොට බ්‍රාහ්මණ ගමන උතුරින් තමයි වේදිය කියන පර්වතය තිබුණේ. එහෙමයි ස්වාමීනි. ඒ පර්වතයේ තමයි ගුහා තිබිලා තියෙන ගොඩක්. ඒතර මේ ගුහාවේ එක ගුහාවක් තමයි ඉන්දසාල ගුහාව. එහෙමයි. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වැඩ සිටියේ ඉන්දසාල ගුහාවේ. එතකොට සක්දිවිඳුන්ට බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න උනන්දුවක් ඇති වුණා. එහෙමයි. ඊට පස්සේ සක්දිවිඳුන්ට මේ අදහස ඇති වුණා මෙකල අරහත් වූ සම්මා සම්බුදු වූ භාග්‍යතුන් වහන්සේ කොහි වැඩ සිද්ද කියලා. එහෙමයි ස්වාමීනි. ඒකට සක්දිව් රජු මගධී රජගහ නුවර නැගෙනහිරින් පිහිටි මේ අම්බසණ්ඩ බ්‍රාහ්මණ ගමට උතුරු දිසින් පිහිටි වේදියක පර්වතයේ ඉන්දසාල ගුහාවේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නෝ දැක්ක සහස්ස නිත්තනි මහත්තයා. එහෙමයි. ඉතින් නිද්දාහක් තියනවා කියන අදහස නෙමෙයි. සමහරට මේ වචනේ වරදවා ගත්ත නිසා වෙන්නේ නැති මට පේන හැටියට සමහර අය දේව රූප අඹනකොට ගැස් ගොඩක් හදනවා. එහෙමයි. ආත් ගොඩක් හදන මේ අඹනවා.
එහෙයි. ඒකට දැන් අවියාවිදත් එකතු වෙලා තියෙන සමහර අය. එහෙමයි ස්වාමීනි. ඒකට අසාමාන්‍ය හැකියාව මහත්තයා. එහෙයි. දැන් මේ ලෝකේ සමහර ළමයි දැකලා නැද්ද මේ ඉගෙන ගන්න බෑ. ඒ අතර සමහර ළමයි ඉන්න යාන්තම් විභාගේ පාස් කරගෙන ඉන්න කට්ටිය. ඒ අතර සමහර ළමයි ඉන්නවා ඊපෙත් දැක්කා ගිය අවුරුද්දේ බයෝ සයන්ස් කරලා ඒ ළමයා මෙඩිකල් ෆැකල්ටි ඊළඟ අවුරුද්දේ මැත් සයන්ස් කළාද කොහෙද ඒ ලෙවල් සිලෙක්ට් වෙලා. එකම ළමයා. එකම ළමයා. එහෙම එතකොට අසාමාන්‍ය දක්ෂතා තියෙන කට්ටිය නැද්ද? එහෙමයි. එහෙම ඒ වගේ එතකොට මේ සක්දිවිඳුට සහස්ස නෙත්ත කියලා කියන්නේ එකවර දහසක් දෙයකට අවධානය යොමු කරන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. කිසි පීඩාවක් නැතුව. එහෙයි. එච්චර පුණ්‍ය බලය. එහෙමයි ස්වාමීනි. එච්චර මානසික ශක්තිය. එහෙයි. සමහර අය ඉන්නෝනේ වගේ මහත්තයා කියන වැඩ කටයුතු කියනවා සමහර ඉන්නෝ සේවය කරන ගත්තට පස්සේ මේ සේවයන් 10ක් 20ක් 30ක් එකපාර කරනවා එයා. එයාට පීඩාවක් නැහැ. එහෙමයි. බලන්න එතකොට මේ හිත වැඩුණාට පස්සේ තියෙන ආශ්චර්ය මහත්තයා. එහෙමයි. ඊට පස්සේ දැකලා ඉවරලා මොකද කළේ? දෙවිවරු ඇමතුවා. නිදුක් වරුනි. දෙවිවරුන්ට හරි ලස්සන ආමන්ත්‍රණය කරන නමක් තියෙන නිදුක් වරුනි. මේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ රජගහ නුවර නැගෙනහිරින් වූ අම්බසණ්ඩ කියන බ්‍රාහ්මණ ගමේ ඉන්දසාල ගුහාවේ වැඩ සිටිනවා. ඉතින් නිදුක් වරුනි ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න මේ යන්න තියෙනවනම් හොඳයි කියලා. එහෙමයි. එසේ පින්වතුන් වහන්සේ කියලා තවුතිසා දෙවියොත් විශාල පිරිසක්. එහෙමයි. දැන් සක්දේවිඳුන්ට පිළිතුරු දීලා දැන් සක්දේවිඳුත් එක්ක සූදානම් වුණා. විශාල පිරිසක් ඉන්නවා. එහෙමයි. මේ දේශනාවේ අවසාන නම් කියන්නේ 80000ක් දෙවිවරු. මේ සක්දේවිඳුත් සෝතාපන්න වෙනවා මේ බණ අහලා. එහෙමයි ස්වාමීනි. මේ බණ මහලා 80000ක් දෙවිවරු සෝතාපන්න වෙලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ ධම්මැස පහළ කරන ධමයක් මේ තියෙන්නේ. එහෙමයි. ඒත් අද මේ ධම හද්දි කෙනෙකුට ධම්මැස පහළ වෙන්නේ නැත්තේ ඒකේ තියෙන සසරේ තිබිච්ච දෝෂයක් නිසා. එහෙමයි ස්වාමීනි. නැත්නම් මේ හැම යම් දේශනාවකින් මාර්ගඵල අවබෝධ කළාද හැම දේශනාවකින් මාර්ගඵල අදටත් අවබෝධ කරන්න පුළුවනි. ප්‍රශ්නේ තියෙන්නේ ඒක අහන මිනිස්සයාගේ ප්‍රශ්නයක් තියෙන්නේ. එහෙමයි. අහන කෙනාගේ ප්‍රශ්නයක් තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ සක්දේවි රජු ලස්සන සිද්ධියක් හරි පුදුමයි ඒක. පුදුම ලස්සන සිද්ධියක් ඒක. පංචසික කියලා ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයෙක් ඉන්නවා. එහෙමයි. ගාන්ධර්ව කුලේ. එයා ඉන්නේ වීණා ගහලා සින්දු කියලා දැන් මේ සතුටු කරගෙන ඉන්න කෙනා. එහෙමයි. දැන් ඉස්සරත් ওই මහත්තයා ඉඳලා තියෙනවනේ ගමරාල කියලා කෙනෙක් ඔය ගමරාල නෙමෙයි මොකද්ද ඔය ප්‍රසිද්ධ කෙනෙක් ඉන්නේ රජවරුන්ට කවි කියලා එහෙම සනසවන්න ඉන්නවා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර ඒ කෙනාගේ ප්‍රධාන දේ තමයි කවියක් කියනවා. hina යන කතාවක් කියනවා. අන්දරේ කියලා කියන්නේ. එහෙම චරිතයක් නේ. එහෙමයි. ඒ වගේ සක්දේවුන්ටත් ඉන්නවා ගීත ගායලා වීණා ගහලා සතුටු කරන කෙනෙක් ඉන්නවා. පංචසික. එහෙමයි. ඒ වගේ කණ්ඩායමක් ඉන්නවා. සක්දේවුන්ට ගොඩාක් හිතවත් මෙයා. එහෙමයි ස්වාමීනි. දිව්‍ය පුත්‍රය ඇමතුවා. අමතලකව දරුව පංචසික. ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ දැන් ඉන්දසාල ගුහාවේ වැඩ සිටිනවා. ඉතින් දරුව පංචසික අපි අරහත් සම්බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යමු කිව්වා. එහෙමයි. එසේ පින්වතුන් වහන්සේ කියලා පංචසික ගාන්ධර දිව්‍ය පුත්‍රයා දැන් මේ සූදානම් වුණා. එයත් මොකද කරේ කියපු ගමන් බේලුව පණ්ඩුව කියලා වීණාවක් තිබුණා. මෙයා ඒකත් අතට ගත්තා. එහෙමයි. ගාන්ධර පුත්‍රෙක් මෙයා හිටියේ. එහෙමයි ස්වාමීනි. ඒකත් අතට අරගෙන සක්දේවුනුත් එක්ක පිටත් වුණා. එහෙමයි. ඒකාලේ සක්‍රදේවේන්ද්‍ර තවුතිසා දෙවියන් පිරිවරාගෙන පංචසික දිව්‍ය පුත්‍රයා පෙරටු කරගෙන එහෙමයි ස්වාමීනි. පෙරටු කරගෙන බලවත් පුරුෂයෙක් හැකුළුවතක් දික්කරින්නේ යම්සේද දික්කල හතක් හකුලන්නේ යම්සේද තවුතිසා දෙවියන්ගෙන් නොපෙනී ගොස් මගදී රජගහ නුවර අර වේදියක පර්වතයේ ගාව පහළ වුණා. ඉන්දසාල ගුහාවට පාට ගියේ නැහැ. සක්දේවි හරි වැදගත් කෙනෙක් නේ මහත්තයා. කිනා ගාවට යන්න ඕන විදිය දන්නවා. එහෙමයි. ගුහාව ගාවට ගියා එච්චරයි. පර්වතයේ ගාවට. එහෙමයි. පර්වතයේ ගාවට ගිහිල්ලා කියනවා අම්බසණ්ඩ බ්‍රාහ්මණ හරි පුදුමයි මහත්තයා පුදුම ලස්සන සිද්ධියක් වුණා. අම්බසණ්ඩ බ්‍රාහ්මණ ගමත් අතිශයින් බැබලී ගියා කියනවා. එහෙමයි. ඉතින් දෙවිවරු පිරිවරාගත්තන් තියෙන දෙයක් තමයි ඒක. මොකද්ද? වටී මාළුවකමත් වෙනවා. එහෙමයි. වටී මාළුවකමත් වෙනවා. එසේ වූයේ දෙවියන්ගේ දේවානුභාවයෙන් කියනවා. එවිට අවට ගම්මැසි මිනිස්සු කියන ගත්ත කියනවා අද නම් වේදියේ පර්වතයේ ගිනි ගන්නවනේ. එහෙනම් කොච්චර එළියක් තියෙන්නේ නැද්ද? එහෙමයි ස්වාමීනි.
මේකට තමයි එහෙනම් මේ දෙවිවරුන්ගේ ආනුභාව යම් තැනක් තියෙනවා නම් එතන ආලෝකමත්. එහෙමයි සර්. අඳුරුනේ. එහෙයි. ඒක තමයි ස්වභාවය. අද නම් මේ ගිනි අරගෙන වගේ නෙමෙයි. අද වේදික පර්වතයේ ගින්නෙන් දැවෙනවා වගේ නෙමෙයි. අද නම් වේදික පර්වතයේ ගින්නෙන් දිලිහි ගියා වගේ නෙමෙයි. අද කුමක් නිසා මේ වේදික පර්වතයේ මෙහෙම සිදුවීමක් සිදු වෙලාද? අම්බසන්න බ්‍රාහ්මණ ගමත් මෙතරම් අතිශයින් බබලන්නේ කුමක් නිසාද? කියන බ්‍රාහ්මණ ගම පවා බබලනවා. ඒක දෙවියෙක් නෙමෙයිනේ මහත්තයා. එහෙමයි සර්. දැන් මාර්ගඵල අවබෝධ කරපු තැන කියද්දි කියන්නේ 80000ක් නේ. එහෙයි. ඉතින් ඇත්තටම 80 මාර්ගඵල අවබෝධ කරපු පිරිසම 80000යි. තව කොච්චර ඉන්නේ නැද්ද? එහෙමයි ස්වාමීනි. එතකොට වේදික පර්වතයත්ගේ මේ ආලෝකමත් වෙලා අම්බසන්න බ්‍රාහ්මණ ගම්ම බබලනෝද? එහෙමයි. විශ්මයෙන් ඇලලී ගොස් සිරුරු ලෝමයන්ගෙන් කෙලින් ගියා කියන කට්ටියගේ. අරක බලන් ඉඳලා මිනිසුන්ගේ ලෝම කෙලින් වුණා කියනවා. එහෙමයි. කොහොමද වැඩේ? ඉතින් සක්දේවද පංචසික ගාන්ධාර දීපුත්‍රය ඇමතුවා. අමතල කියන දරුව පංචසික ධාන වඩන ධානී ඇලුණු ඒ වගේම තමයි මේ දැන් භාවනාවෙන් වැඩවසන තථාගතයන් වහන්සේලා වනාහි එහෙමයි. මම්මැනි උදවිය විසින් දුකසේමයි කියන ඔතෙන්ට එන්න ඕන. ඒක සාමාන්‍ය දෙයක් නේ. එහෙමයි. දැන් අපි හිතමු ඉහළ පෙළේ කෙනෙක් තවත් ඉහළ පෙළේ කෙනෙක් ගාවට යනකොට දෙන්නම ටිකක් තියෙනවනේ. එහෙමයි. ඒතර ඒ සාමාන්‍ය කරන දෙයක් තමයි ඒ අතරට මැද්දට කෙනෙක් දාලා ඉස්සෙල්ලා අරයා කතාවට එකතු කරගන්නවා. එහෙමයි. ඊට පස්සේ තමයි අරයා ගෙන්නන්නේ. එහෙමයි. සක්දේඳුත් එහෙමයි. දැන් සමහර මෙහෙම එකක් තියෙනවනේ. දැන් කාලයක් තිස්සේ යන් තනතුරක් දැරුවට පස්සේ හිතේ සකස් වෙනවනේ ක්ලේශයන්. එහෙයි සර්. එතකොට අර තව කෙනෙක් ගාවට යන්න හිතෙන්නේ නැහැ. එහෙමයි. යන්න හිතෙන්නේ නැහැ. තියෙන පොඩි මේ එකක්. එහෙමයි. එතකොට මේ කතා සල්ලාවට සම්බන්ධ කරවන්න කෙනෙක් ඉන්නවා. එහෙමයි ස්වාමීනි. සක්දේඳුරත් එහෙම සිද්ධියක් වුණා දැන්. එහෙයි. භාග්‍යතුන් වහන්සේ නේ සාමාන්‍ය කෙනෙක් වගේ නෙමෙයිනේ. එහෙමයි ස්වාමීනි. දැන් භාග්‍යවත් අර දැන් මේ දෙව් මිනිස් ලෝකයන් සාස්ත්‍රුන් වහන්සේනේ. සක්දේවිඳු බව පොඩ්ඩක් තියෙනවා දැන් ළඟට ගේට්ටු වෙන්න. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මොකද කරේ? ඉඳින් දරුව පංචසික ඔබ පළමු කොට භාග්‍යතුන් වහන්සේ ගිහින් පහදවන්න කිව්වා පොඩ්ඩක්. එහෙමයි. කතාවට එකතු කරගෙන. එහෙමයි. ඔබ මේ භාග්‍යතුන් වහන්සේ විසින් පළමුව පැහැදෙව්වට පස්සේ මම එතෙන්ට කිට්ටු වෙන්න කිව්වා. එහෙමයි. එසේ පින්වතුන් වහන්සේ කියලා පංචසික ගාන්ධාරව දිව්‍ය පුත්‍රය මොකද කරේ? සක්දෙවිඳු ගාවට බේලු පණ්ඩු වීණාවත් අරගෙන ඉන්දසාල ගුහාව ගාවට ගියා. ඇතුළට ගියේ නෑ ඒත් මහත්තයා. එහෙමයි ස්වාමීනි. ඇතුළට ගියේ නෑ. ඊට පස්සේ මෙපමණකින් භාග්‍යතුන් වහන්සේ මට දුරත් නොවනසේක ළඟත් නොවනසේක කියලා තීරුම් අරගෙන මගේ කටහඬද මෙතන ඉඳගෙන අහන්න පුළුවන් කියලා තීරුම් අරගෙන එකත් පස්සක ඉඳගෙන ගාන්ධාර දිව්‍ය පුත්‍රය මොකද්ද කරේ? බේලුව පණ්ඩුව වීණාවරම් වාදනය කළා. භාග්‍යතුන් වහන්සේගේ අවධානය ගන්න. හරි ඉතින් වැදගත් කියලා හිතනවා නේද? මේ කියන්නේ අර හිමික පාට ගිහිල් තට්ටු කිරි ගැරේ ඒව නෑ මුකුත් නෑ. එහෙමයි ස්වාමීනි. දැන් මේ අවධානය ගන්න ඉස්සෙල්ලම උපක්‍රමයක් කරනවා. එහෙමයි. ඒතර සාමාන්‍ය ඒක ස්වභාවයක් ඒක. කෙනෙක් ගාවට යනකොට ඊට පස්සේ එයාගේ අවධානය ගන්න අපි මොකද වචනයක් කර දානෝනේ සාමාන්‍ය. එහෙමයි ස්වාමීනි. වචනයක් දැම්මට පස්සේ එයාගේ අවධානය එන්නේ නැහැ කියලා හිතනවා නම් අපි කතාවට යන්නේ නැහනේ. එහෙමයි. නැද්ද එහෙම එකක්? තියෙනවා. ඊට පස්සේ වීණා වාදනය කරමින් බුදුගුණ සහිත වූ, දහම් ගුණ සහිත වූ, සංගුණ සහිත වූ, රහතුන්ගේ ගුණ සහිත වූ, කාමයේ සහිත වූ ගාථාවක් පැවසුවා කියනවා. එහෙමයි ස්වාමීනි. එතකොට එහෙනම් මේ අපිට තේරෙනවා පංචසිකත් යම් ප්‍රමාණයකට මේ තෙරුවන් සරණ ගැන දන්නවා. බණ ටිකක් අහලා තියෙනවා. එහෙමයි. ඒකයි මෙයා මේ බුදු ගුණයි, දහම් ගුණයි, සංගුණයි, රහතන් වහන්සේලගේ ගුණයි, කාමයේ විස්තර කරලා තියෙන කවි ටිකක් එයා හදාගෙන තියෙනවා. එහෙයි. ඒතර මේ කවි ටික හදාගන්න හේතුව විස්තර කරනවා මේක. එහෙමයි ස්වාමීනි. දැන් මේ කවි ටිකෙන් මම කීපයක් කියන්නම්. මොකද සමහර මේ අර මේ අපිට කියන්න කියන්නේ එහෙම නරක වචන මේකේ නෑ. එහෙමයි ස්වාමීනි. දැන් අපිට ටිකක් ලැජ්ජාවක් තියෙනවා කියන්න බෑ. ඔබ යම් දවසක කියවන්න පොතේ තියෙන කවි ටික. එහෙමයි. මම යම් ප්‍රමාණයකට කියන්න. එහෙමයි ස්වාමීනි. ඒ කවිවල අර්ථය මේකයි. සූර්ය වච්චසාවෙනි. ඒතර මේ කවි ටික හදලා තියෙන සූර්ය වච්චසා කියලා කෙනෙක් මුල් කරගෙන. එහෙමයි. ඒත් මේ දිව්‍යාංගනාවක්. එහෙමයි. කල්යාණියනි මට සිතේ ආනන්දය ඔබ දනවන්නීය. ඒ කියන්නේ ඒ දෙවඟන දැකීමෙන් මෙයාට හිත සතුටු වෙනවා කියනවා. එහෙමයි.
ඔබ යමෙකුන් නිසා ඔබ උපන්නේද ඔබගේ පියාණන් වූ ඒ තිඹරු නැමැති ගාන්ධර්ව දිව්‍ය රාජයාට පවම වන්දනා කරමි. දහදිය වැගිරෙන කෙනෙකුට සුළඟ ප්‍රිය වන්නේ යම්සේද. පිපාසිත කෙනෙකුට සිහිල් පැන් ප්‍රිය වන්නේ වේද. රහතන් වහන්සේලාට ධර්මයේ ප්‍රිය වන්නේ යම්සේද එසේම මාහට ඔබ ප්‍රිය වන්නේය. කවුද එතකොට? සූර්ය වච්චසා. මේ ආදර සම්බන්ධතාවක් නිසා හදපු කවි ටිකක් නේ. එහෙමයි ස්වාමී. දැන් අර මනස ලෝකෙත් තියෙන්නේ. එතකොට මේ ආදර සම්බන්ධය ඇති වුණාම කවි හදනවා, ලියුම් ලියනවා, එහෙම තියෙනවනේ. ඒතර ඒ වගේ සිද්ධියක් මේ. ඊට පස්සේ කියනවා රෝගියෙකුට බෙහෙත් ප්‍රියවන්නේ යම්සේද. කුසගිනි කෙනෙකුට බොජුම් ප්‍රියවන්නේ යම්සේද. එලෙසින්ම මාහට තී ප්‍රියවන්නේය. ඊළඟට කියනවා ග්‍රීස්මෙන් පීඩිත ඇත් රජෙකු නෙළුම් රේණුවෙන් ගැවසීගත් සිහිල් ජලයට බැසගන්නේ යම්සේද. ඒ වගේම ඔබත් මට එසේමයි කියනවා. ඊළඟට කියනවා ස්වල්ප වූ දානයක් රහතන් වහන්සේ නමකට පූජා කළ විට එහි විපාක අතිමහත් වන්නේ යම්සේද. බොකුටු කෙස් ඇති ඔබ කෙරෙහි මා සිතෙහි පැවති වූ සල්ප වූ අදහස දැන් බොහෝ කොට ලියලා වැඩි ඇත කියනවා. එහෙමයි ස්වාමී. බලන්නකොට මෙයාගේ මේ හිතේ තියෙන ආදරේ පෙන්නන්න භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ දේවලුත් අරගෙන ඊළඟ කාමයේ උපමාත් අරගෙන දැන් මේ ලස්සන කවියක් හදලා බේලුව පණ්ඩු කියන වීණාවත් තරම් වාදනය කරනවා. ඊළඟට කියනවා අටලෝ දහමින් කම්පා නොවන රහතන් වහන්සේලා උදෙසා මා විසින් කරන ලද යම් පිනක් ඇද්ද අහෝ ඒ සකල පිනින් ඔබ මට ලැබේවා. එහෙමයි. තව කවියක තියෙනවා. ඊළඟට කියනවා මේ පොළොව තලයේ මා විසින් කරන ලද යම් පිනක් ඇද්ද ඒ සකල පිනින් ඔබ මට ලැබේවා. එහෙමයි. සූර්ය වච්චසාවෙනි මනා සිහියෙන්න තැනට සුදුසු නුවණින් යුතු එකක සිත් ඇති ධාන වඩන අමෘතය සොයා ගිය මහා මුනින්ද්‍ර වූ ශාක්‍ය පුත්‍රයන් වහන්සේ සෙයින් මම ඔබ සොයා එමි. අපි භාග්‍යතුන් වහන්සේ සිහිනුවන පාවිච්චි කරලා ධාන වඩලා අමෘතය හොයාගෙන ගියානේ. ඒ වගේ මම හොයාගෙන එමි. ඒ මුනිදාන උතුම් සම්බෝධියට පත් යම්සේ සතුටු සේක්ද ඔබ මට ලැබුණොත් මම ඒ තරම් සතුටු වෙනවා කියනවා. තවදිසා වැසි දෙවියන්ට අධිපති සක්දෙව් දානෝ. ඉතින් මට කිව්වොත් එහෙම වරයක් ඉල්ලන්න කියලා මම නොපෙකලිව ඉල්ලන්නේ ඔබයි කියනවා. ඊළඟ කවියේ සොඳුරු නුවණැත්ති බොහෝ කලකට පසු මලින් පිපී ගිය සාල වෘක්ෂයක් බඳු ඔබ වැනි ප්‍රජාවලද තිඹරු ගාන්ධර්ව පියරජුත් මම නම දිමි කියනවා. ඒ කියන්නේ දිව්‍යාංගනාවගේ තාත්තා. එහෙමයි ස්වාමී. කාම ලෝක නිවාහතේ. එහෙමයි. දැන් මෙයාට ඉතින් තේරෙන්නේ හැටි ඉන්නේ මෙයාම එක් කරන්නේ ඉතින්. එහෙමයි ස්වාමී. ඒකට දැන් යාන්තම් බුද්ධ ශාසනය ගැන අහලා තිබුණට භාග්‍යතුන් වහන්සේගේ සම්බුද්ධත්වයට තාම එච්චර දන්නේ නැතුව ඉතින් සමහර විට. මෙසේ පැවසුවාට පස්සේ භාග්‍යතුන් වහන්සේ මුකුත් නැහැ මහත්ය හරි පුදුමයි. හරි ආශ්චර්යයි. පංචසික ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයාට කියනවා කවි ටික අහගෙන හිටියා. පංචසිකේනේ ඔබගේ වීණාවේ තත්සර ගීහඬට ලස්සනට ගැලපිලා ගියානේ. ඒ වගේම ගීහඬ තත්සරට බොහොම ලස්සනට ගැලපිලා ගියා. පංචසිකේනේ ඔබගේ වීණාව තත්සර ගීහඬ ඉක්මවා ගියෙත් නෑ. ඒ වගේම ගීහඬ තත්සර ඉක්මවා ගියෙත් නෑ. ඊළඟට කියන පංචසිකේනේ බුදු ගුණ සහිත, දහම් ගුණ සහිත, සංඝ ගුණ සහිත, රහතන් වහන්සේලා ගුණ සහිත, කාමයේ සහිත මේ ගාථාව ඔබ විසින් කවරදාක මේ සැකසුවාද කියලා අහනවා. අපේ මිනිස්සුන්ට මේ බුදු ගුණ කවියක් ඇහුවාමත් මේක විවේචනය කරනවා මාස ගණන්. දහම් ගුණ සංඝ ගුණ කවියක් ඇහුවත් මේක විවේචනය කරනවා මාස ගණන්. කොච්චර මේ හරි පුදුමයි නේද? ඒකට හේතුව මේ ශාසනය මොකද්ද කියලා දන්නේ නැතිකමයි මට පේන හැටියට. පොඩි දේ ඇත්තන් ඇති විවේචනය කර කර යන්නේ මේ ශාසනික දේවන්නේ මහත්තයා. පින්කමක් කළත් විවේචනය කරනවා. හරි පුදුම අන්තර බලනකොට ඒගොල්ලෝ කියන්නේ මොනවද කියලා බලුවම අපබ්‍රංශ කියන්නේ. අඩු ගන්න මේ භාගතුන් වහන්සේ වදා පිවිතුරු ධර්මයේම කියනවා නම් ඒ ප්‍රශ්නිකුත් එහෙම කියන්නේත් නැහැ. ප්‍රලාප දොඩවා ඊරසනිත්යට ගරහා ඉන්නවා. එහෙමයි. පුදුම දෙයක් ඒක. ඊළඟට කියනවා ස්වාමීනි මේ ඔබ කවද්ද එහෙම මේ ගාථාව හැදුවේ? එහෙමයි. ඊට පස්සේ කියන ස්වාමීනි එක් සමයක භාගතුන් වහන්සේ අභිසම්බුද්ධත්වයට පත් වෙලා සම්බෝධියට පත් වෙලා උරුවල ජනපදයේ
නිරංජන නදීතර රජපාල නුගරුක් සේවනයේ තමයි ශාස්ත්‍රුන් වහන්සේ වැඩ සිටියේ. එහෙමයි. ස්වාමිනී ඒ සමයේ මම තිම්බරු ගාන්ධර්ව රජුගේ දියණියක් වන භද්‍රා යන නම ලද හුරුබුහුඩියට කියපු නමක් තිබිලා තියෙනවා සූර්ය වච්චසා. එහෙමයි. එයාගේ ඇත්ත නම භද්‍රා. එහෙමයි. සාමාන්‍ය එහෙමනේ දැන් ඔන්න මේ සාමාන්‍ය මිනිස්සු අතර ප්‍රසිද්ධයි වුණ අපි හිතමුකෝ මොකක් හරි සෝමපාල කියලා. එහෙමයි. සාමාන්‍ය ගමේදී පාවිච්චි කරනවා මේ කළු මාමා. එහෙමයි. ආන් ඒ වගේ සූර්ය වච්චසා කියලා සාමාන්‍යයෙන් කෙනෙක් පට්ටිය පාවිච්චි කළා කියනවා. අන්නේ පතමින් මං හිටියා කියලා. ඇයට මං හිතින් ආදරය කළා කියනවා. එහෙමයි. අනේ ඒකෙන් මට කාලයක් ආදරය කළා මට ලැබුන්නේ නැහැ කියනවා. ඉතින් ඊට පස්සේ ස්වාමීනි මම කවි ටිකක් හදාගත්තා කියනවා. කවි ටිකක් ගාථා ටිකක් හදාගෙන ස්වාමීනි මේ නැගණිය වෙනත් කෙනෙකු මේ නැගණිය වෙන කෙනෙක් පතලා තියෙනවා. කවුද? මාතලී රතාචාර්යගේ සිකණ්ඩී කියලා ගාන්ධර්ව පුත්‍රයෙක් ඉඳලා තියෙනවා. එහෙමයි. දැන් මාතලී රතාචාර්ය කියලා දන්නවනේ කට්ටිය. ඔය මේ කවුද අපේ සක්දෙවිඳුන් එහාට මෙහාට එක් කරගෙන මාතලී රතාචාර්යනේ. එහෙමයි සම්. එයාගේ පුතාට තමයි අර ගෑල්ලම ආදරය කරලා තියෙන්නේ. දිවි ලෝකේ විස්තරය. දැන් මේවත් මං හිතනවා ඇත්තට දැනගන්න එක හොඳයි. දැන් මෙහිම දේවල් තියෙනවා කියලා. ඊට පස්සේ කියනවා ස්වාමීනි ඉතින් මට ඕනුණා මේ ගෑන් ළමයාගේ හිත මගේ පැත්තට කොහොම හරි හරව ගන්න. රණ්ඩු සරුවල් නැහැ. ගහමරාගෙන ඉන්නේ නැහැ. මෙයා මොකද කරලා තියෙන්නේ? ඉතින් මෙයා ලබා ගන්න අදහසින් මම මේ බේලුව පණ්ඩු වීණාව රැගෙන තිම්බරු ගාන්ධර්ව රජුගේ භවන කරා ගියා කියනවා. භවන කරා ගිහිල්ලා බේලුව පණ්ඩු වීණාව වාදනය කරමින් බුදු ගුණ සහිත, දහම් ගුණ සහිත, සංඝ ගුණ සහිත, රහත් ගුණ සහිත, කාමයේ සහිත මම මේ ගාථාවන් කිව්වා කියනවා. ඒක කියලා ආපහු මේ ගාථා ටික දැන් මෙතන විස්තර කරනවා. ස්වාමීනි මා මෙහිම කිව්වට පස්සේ භද්‍රා සූරී වත්සා මට කැමති වුණානේ ස්වාමීනි කියනවා. එහෙමයි. මාත් එක්ක දා කතා බස් කළා කියනවා. නිදුකානි මා විසින් භාග්‍යතුන් වහන්සේ මුණ ගැසී නැත්තේ මේ එතකොට මේ සූරී වත්සා කිව්ව කියනවා නිදුකාණනි අනේ මම නම් මේ භාග්‍යවත් තරහ සම්බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා නැහැ. එහෙමයි. ඒ ධර්මයේ මං අහලත් නැහැ. නමුත් තවතිසා දෙවියන්ගේ සුධර්මා දිව්‍ය සභාවේ නටන මට ඒ භාග්‍යතුන් වහන්සේ ගැන අහලා නම් තියෙනවා. නිදුකාණනි මට මේ භාග්‍යතුන් වහන්සේ ගුණ කීර්තිරාවයත් අහන්න ලැබිලා තියෙනවා. මට මේ කවි ටික අහලා හරි බුදුරජාණන් වහන්සේ ගැන සතුටක් ඇති වුණා කියනවා. ධර්මයේ ගැන සතුටක් ඇති වුණා කියනවා. සංඝයා ගැන සතුටක් ඇති වුණා කියලා එදා නම් අනේ මාත් එක්ක ගොඩක් වෙලා කතා කරලා හිටියා කියනවා. අනේ ස්වාමීනි ඊට පස්සේ මට දකින්නත් නැති වුණා කියලා. එහෙනම් මේ කවි ටික හදන්න හේතු වෙන්නේ මොකද්ද? සූර්ය වච්චසාවගේ හිත ගැනීම පිණිසයි. එහෙමයි. ඒතර මෙයා කල්පනා කරලා තියෙනවා එහෙනම් සමහරලාට මෙයා හොඳ අධ්‍යයනයක් කරලා ඇති. සමහරලාට දැන් සුධර්මා දිව්‍ය සභාවේ භාග්‍යතුන් වහන්සේ ගුණ කියනකොට සමහරට මෙයා හොඳට අවධානයෙන් අහගෙන ඉන්නවා ඇති. ඒතර හිතෙන්නේ එහෙනම් මේ කියන බුදු ගුණ වලට ආසයි. ඒකට තමයි බුදු ගුණ ගන්න නැත්තේ මේක. දහම් ගුණ කියලා දෙනකොට සංඝ ගුණ කියලා දෙනකොට රහතන් වහන්සේලා ගුණ කියලා දෙනකොට මෙයා හොඳට අහගෙන ඉඳලා තියෙනවා. ඒතර මෙයාට හිතෙන්නේ නැති එහෙනම් මෙයා මේ තෙරුවන් සරණට ආස ඇති. එහෙනම් මම තෙරුවන් සරණ මුල් කරගෙන එහෙනම් කවි ටිකක් හදන්න ඕන. කවි ටිකක් හදලා මේකට ඇහෙන්න කියන්න ඕන බලන්න මේක කැමතිද බලන්න. එහෙමයි. ඊට පස්සේ අනේ ස්වාමීන් ඊට පස්සේ දකින්නත් නැති වුණා කිව්වා. එහෙමයි. ඊට පස්සේ ඔන්න දැන් මේ කතා සල්ලාප ඉවර වෙනකොට සක්දේවු දැනගත්තා දැන් හරි. දැන් බුදුරජාණන් වහන්සේ නම් මේ භාවනාවේ නැගිටලා ඉන්නේ. එහෙමයි. ධානයෙන් වෙම්බිලා ඉන්නේ. දැන් මේ වෙලාවේ පංචසික ගාන්ධාර දීපුත්‍රයත් එක්ක හොඳට පිළිසඳර කතා බහේ යෙදෙනවා. එහෙනම් දැන් පිළිසඳර කතා බහකට සුදුසුයි දැන්. දැක්ක නේද? ඒතර බලන්න මේ වැදගත් කෙනෙක් කිට් වෙන විදිය එක පාටකින් ඩිස්ටර්බ් කරන්නේ නැහැ. ඉස්සෙල්ලා මේ කතාවට සුදුසු අවස්ථාව හදා ගන්නවා පරිසරේ. හදාගෙන තමයි කිට් වෙන්නේ එතෙන්ට. ආශ්චර්යයි නේද? මේ වැදගත් ජීවිත ආශ්චර්යයි මහත්තයා. ඊට පස්සේ මොකද වුනේ? සක්‍ර දෙවියා පංචසික ගාන්ධාර දිව්‍ය පුත්‍රය ඇමතුවා. දැන් ඒ කියන්නේ මේ මෙහා පැත්තෙන් කොහෙන් හරි ඉන්නේ ගුහාව. අමතල කියන දරුව පංචසික සමහර ගුහාවේ දොරකඩ ගාව ඉන්නේ පංචසික. සක්දෙවිඳු ඉන්නේ ගල් ගුහාවේ මෙහා පැත්තේ භාගතුන් හතර පේන්නේ නැති වෙන්නේ. දරුව පංචසිකේනි මේ ස්වාමීනි සක්‍ර දේවේන්ද්‍ර තෙමි දිව්‍ය අමාත්‍යවරුන් හා පරිවාර දෙව් පිරිස් සමග භාගතුන් වහන්සේගේ
ශ්‍රීපාද පත්මයන් සිරසින් මදී කියලා මගේ වචනින් භාග්‍යතුන් වහන්සේ සකසා වන්දනා කරන්න කිව්වා. එසේ පින්වතුන් වහන්සේ කියලා පංචසික ගාන්ධාර දිව්‍ය පුත්‍රයා සක්දිවිඳුන්ට පිළිතුරු දීලා සක්‍ර දේවේන්ද්‍ර තෙවි දිව්‍ය අමාත්‍යවරුන් හා පරිවාර දෙව් පිරිස සමග භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීපාද පත්මයන් සිරසින් මදී කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. හරි ආශ්චර්යයි මහත්තයා. හරි වැදගත්. පංචසිකේනේ මේ දැන් බලන්න එක පාට කඩාගෙන පාත් වෙලා එහෙම එකක් නැහැ. ඒ වගේ තමයි දැන් ඕනම කෙනෙක් වැදගත් කෙනෙක් ගාවට යනකොට අපි එක පාට කඩාගෙන යන්නේ නැතුව අපිට පුළුවන් නම් ඒ කෙනාට ඉස්සෙල්ලා පොඩ්ඩක් පෙනී ඉන්න. ඒ කෙනාගේ සංඥාවක් ලැබෙනවා නම් කිට්ටු වෙන්න ලස්සනයි නේද? හරිම ලස්සන වැදගත් දේවල් ඉතින්. පංචසිකේනි මෙසේ දිව්‍ය අමාත්‍යවරුන් සහිත පරිවාර දෙව් පිරිස් සහිත සක්‍ර දේවේන්ද්‍රයෝ සුවපත් වේවා කියලා බුදුරජාණන් වහන්සේ පැතුවා. දෙවිවරු මිනිස්සු අසුරයෝ නාගයෝ ගාන්ධාරයෝ මෙන්ම යම් මේ අන්‍යෝ බොහෝ සත්‍යෝ වෙද්ද ඒ කවුරුත් සැප කැමති ඒ නිසා ඒ සියලු දෙනා සුවපත් වෙත්තා කියලා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුව මඩලින් සක්දෙවිඳු ප්‍රමුඛ සියලු දිව්‍යයන්ට සෙත් පැතුවා. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ මේ මුදු මහේශාක්‍ය දෙවියන්ද මේ අයුරින් සතුටින් පිළිගනිමි කියලා බුදුරජාණන් වහන්සේ කිව්වා. එහෙමයි. හරි ලස්සනයි නේද? එහෙමයි ස්වාමී. ඉතින් ඊට පස්සේ දැන් අර සක්දෙවිඳුගේ තිබිච්චර ඒ ස්වභාවය නැති වෙලා ගියා. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ විසින් සෙත්පතා පිළිගන්නා ලද සක්දෙව් රජු ඉන්දසාල ගුහාවට ආවා. එතකන් ආවේ නෑ මහත්තයා. එහෙමයි ස්වාමී. වන්දනා කොට එකත් පස්සේ හිටගත්තා. තවුතිසා මොකද සමහරලාට ඒ කාලේ සමහර තැන්වල තියෙන ප්‍රභූවරු එනවා. එහෙමයි ස්වාමී. ප්‍රභූවරු ආවට පස්සේ භාග්‍යතුන් වහන්සේ සමහරලාට හැම කෙනාගේම සිත් බලන්නේ නෑනේ. එහෙයි ස්වාමී. සමහරලාට හේතු සහිත නිසාත් ගණන් ගන්නතු තියෙනවා. එහෙමයි. එක්තරා අවස්ථාවක චාංක කියන සූත්‍රෙම සිද්ධියක් තියෙනවා. එහෙයි ස්වාමී. එතන ඉන්න ලාභාලම කෙනා වයස 16යි. හැබැයි එතන දක්ෂයා. හොඳටම ත්‍රිවේදයෙන් පරතරයට ආපු කොල්ලා. එතකොට මේ දැන් අනිත් අයත් එක්ක බුදුරජාණන් වහන්සේ කතා කරනවා මෙයත් එක්ක කතා කරන්නේ නැහැ. මේ දැන් මේ කොල්ලට ටිකක් අප්සෙට් යනවා ඊට පස්සේ. එහෙමයි. මෙච්චර වෙලා මාත් එක්ක තාම කතා කරේ නැහැ නේ කිරිවරලා. දැක්ක නේද? ඒ වගේ අර මේ කතා සල්ලාපෙට ඊට පස්සේ පිවිසෙන්නේ නැතුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ මම ගණන් ගත්තේ නැහැ නේ. මං ආයෙ එන්නේ නැහැ. එහෙම හිතෙන්න බැරිද? පුළුවන්. පුළුවන් ස්වාමී. ඒතර ඒ අන්නේ අවස්ථාව මගේ හැරලා දැම්මා. එහෙමයි. ඒක මගේ හැරලා දැම්මා. ඊට පස්සේ මොකද වුනේ? භාග්‍යතුන් වහන්සේ පතා පිළිගන්න ලද බව සක්දෙවුන් දැනගෙන ඉන්දසාල ගුහාවට බුදුරජාණන් වහන්සේ එකතු වෙලා භාග්‍යතුන් වහන්සේ වන්දනා කළා. තවුතිසාවැසි දෙවියෝ ඉන්දසාල ගුහාවට පිස භාග්‍යතුන් වහන්සේට වන්දනා කළ එකත් පස්සේ හිටගත්තා. පංචසික ගාන්ධාරුවේ පුත්‍රයාත් ඉන්දසාල ගුහාවට ඇවිල්ලා අන්න එහෙනම් ඒ වෙලාවෙත් මම ගුහාවට ඇවිල්ලා තියෙන්නේ. එහෙමයි ස්වාමී. භාග්‍යතුන් වහන්සේ සකසා වන්දනා කළ එකත් පස්සේ හිටගත්තා. දැන් ගුහාව කිව්වහම මේ මෙච්චර මේ කිලෝමීටර ගණන් ගැඹුරක් තියෙන එකක් නෙමෙයි. දැන් ඔල ගිජුගුළු පවුවේ තියෙන්නේ පොඩ්ඩයිනේ තියෙන්නේ. ඒකේ ගැඹුර. එහෙමයි ස්වාමී. ඒ වෙලාවේ පුදුමයි කියනවා මහත්ය දිව්‍යයන්ගේ දේවානුභාවයෙන් සමබිම රහිත ඉන්දසාල ගුහාව සමතලා වුණා කියනවා. ඉතර දිව්‍යානුභාවය. එහෙමයි. කියන්නේ විසම පොළොව සම වුණා කියන සම්පූර්ණම දිව්‍යයන්ගේ දේවානුභාවය. එහෙමයි. ඊට පස්සේ වැඩි ඉඩකඩ නොවූ ඒ ගුහාව පොඩි ඉඩකඩක් තිබිලා තියෙන්නේ. බොහෝසේ ඉඩකට ඇති බවට පත් වුණා කියන. බලන්න මේ දිව්‍යයන්ගේ දේවානුභාවයෙන් සිදුවෙන දේ විසම පොළොව සම වුණා ඉඩකඩ නැති තැන මහා ඉඩකඩක් බවට පත් වුණා. එහෙමයි. ගුහාවේ අන්ධකාරය නොපෙනී ගියා කියන. ඒ කියන්නේ අන්ධකාරයක් තිබිලා තියෙන මිතුවක් කියලා. එහෙමයි. නැතිලා ගියා කියන. ආලෝකයක් පහළ වුණා කියන. එකල්ලි භාග්‍යතුන් වහන්සේ සක්දිවිඳුන් එමතුවා. මේ ආයුෂ්මත් කෝසියන්ගේ ආශ්චර්යයක් නේ. ඒ කියන්නේ සක්දිවිඳු අමතන තවන් නමක් තමයි කෝසිය කියලා කියන්නේ. එහෙමයි ස්වාමී. මේ ආයුෂ්මත් කෝසියන්ගේ ආශ්චර්යයක් නෙව. මේ ආයුෂ්මත් කෝසියන්ගේ අద్භූතයක් නෙව. මෙතරම් බොහෝ වැඩ තියෙද්දිත් මෙතරම් බොහෝ කටයුතු තියෙද්දිත් මේ හොයා මෙතෙන්ට ආව නෙව. කතාවට අන්න සම්බන්ධ කරගත්තා බුදුරජාණන් පිළිසඳර කතාව. එහෙමයි ස්වාමී. අනම්මනම් ගොඩාක් නෑ බුදුවරු. එහෙමයි ස්වාමී. වචන හිම ලේසියෙන් පිට වෙන්නේ අනවශ්‍ය ඒවා.
ලස්සන ආශ්චර්ය සුන්දර වචන ටිකකින් තමයි කතාවට සම්බන්ධ වෙන්නේ. එහෙමයි. ඒතර දැන් මේ වෙලාවේ මේ කතා සල්ලාපේ ওই වචන ටිකෙන් සිද්ධ වුණා. එහෙමයි. ස්වාමීනි මම බොහෝ කලක් පටන් භාග්‍යතුන් වහන්සේ බහ දකින්න කැමැත්තෙන් හිටියේ ස්වාමීනි. ඒත් තවුසා දෙවියන්ගේ නොයේ කටයුතු තියෙනවනෙම. බොහෝ කටයුතු තියෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ බහ දකින්න එන්න ඕන කියලා හිතුවට අනේ ස්වාමීනි මට එන්න උනේ නැහැ කියනවා. එහෙමයි. ස්වාමීනි එක් සමයක ඊට පස්සේ මේ ওই සක්දෙවිඳු ගැන හරි ලස්සන විස්තර තියෙන මහත්තයා මේ සත්ත්වෘත පද කියන සූත්‍රයේ සංයුත්ත නිකායේ එකේ එහෙමයි. අපි දතර සජ්ජායනාව නිසා මේ පුහුණු වෙනකොට සජ්ජායනා කරද්දී කියවනවා ටිකක්. එහෙමයි. මේ බොහෝ කලක් තරහ නැති සිතේ හිටපු කෙනෙක් කියනවා. ඒ ස්වාමීනි. ඒතර සක්දෙවිඳුට තරහ සිතක් නැතිව හිත පවත්වපු නිසා තරහ එන්නේ නැහැ කියන ලේසියෙන්. කාම ලෝකෙ ඉන්නේ තරහ ඇති වෙන්නේ නැහැ කියනවා. තරහ ඇති වුණොත් සක්දෙවිඳුට පුළුවන් කියනවා කිසි කෙනෙකුට නොදැන Tamanට තරහක් ඇති නොවුණු විදියට ඉඳගෙන ඒක පාලනය කරන්න පුළුවන් කියනවා. එහෙමයි ස්වාමීනි. එමසනි. එහෙයි. කොහොමද වෙන්නේ? එහෙයි. දිව්‍ය හිතේ ස්වභාවය එහෙමයි. බොහෝ කල බොරු කියලා නෑනේ. ඒකත් වෘතයක්. ක්‍රෝධ නොකිරීමත් වෘතයක්. ඊළඟ දෙමව්පියන්ට සැලකීම වෘතයක්. එහෙමයි. ඊළඟ කිසි කෙනෙක් බිඳවන්නේ නැති බව ඒක වෘතයක් විදියට සමාදන් වෙලා. එහෙමයි ස්වාමීනි. බලන්න ගුණමනේ වෘත විදියට සමාදන් වෙලා ඉඳලා තියෙනවා. ඒතර ඒ ගුණ පුරලා දිව්‍යත්වයට පත් කළා නම් ඒ ගුණ පුරලා දිව්‍යත්වයට පත් වුණා නම් එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ තිරුවන් සරණේ පිහිටලා සීලේ පුරලා ඔය ගුණයක් පිරුවොත් එimhe දිව්‍යත්වයට පත් කරන්නේ නැද්ද? එහෙයි. බුද්ධ ශාසනයක් නැති කාලෙකනේ දැන්. එහෙමයි ස්වාමීනි. අසාමාන්‍ය ගුණ සම්පatti පුරුදු කරලා තියෙනවා. අසාමාන්‍ය. එහෙමයි. ඉතින් මෙතන තව ලස්සන විස්තරයක් කියනවා ස්වාමීනි එක් සමයක භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර සලලාගාරේ ගන්ධකිලියේ වැඩ සිටිය ස්වාමීනි. ඒකල්ලි මම භාග්‍යතුන් වහන්සේ බැහැ දැකීම පිණිස සවැත් නුවරට ගියා. ස්වාමීනි මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ එක්තරා සමාධියකින් හිටියේ කිව්වා. ඒ කියන්නේ සවැත් නුවර ජේතවනාරාමයට ගිහිල්ලා. එහෙමයි ස්වාමීනි. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ භාවනා සුවයෙන් ඉඳලා තියෙන්නේ. එහෙමයි. සමාධි සුවයෙන් ඉඳලා තියෙන්නේ. එහෙමයි. අරහත් ඵල සුවයෙන් ඉඳලා තියෙන්නේ. ස්වාමීනි වෛස්තරවන දෙවුරු මහ රජුගේ බුඤ්ජති නැමැති පද පරිචාරිකාව දොහොත් මුදුන් දී ඒ දිහා බලාගෙන වැඳගෙන හිටියා කිව්ව මං එතන යත්තේ. ඒතර බලන්න මේ ජේතවනාරාමේ හැමතිස්සෙම මෙහෙ දෙවුරු යනවා. එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ වැඳගෙන ඉඳලා. හරි පුදුමයි අනේ අපිට පුළුවන් නම් මහා සෑය ගාවට ගිහලා භාග්‍යතුන් වහන්සේ කිසි කරන වැඳගෙන ඉන්න. එහෙමයි ස්වාමීනි. දැන් අද අපිට ගාතාවක් කියන්න බැරි නම් පිරි කියන්න බැරි නම් වඳින්නෙත් නෑනේ. එහෙමයි. එහෙමනේ ගාථා කියන්නවත් නැතුව පිරිත් ගාථා කියනකට ගාථා කියන්න පිරිතුත් කියන්න. නමුත් ඊට අමතරව භාග්‍යතුන් වහන්සේ සිහි කරගෙන වැඳගෙන ඉන්න බලවන්න. එහෙමයි. අසිරිමත් නැද්ද? එහෙමයි ස්වාමීනි. බෝරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා බෝරජාණන් වහන්සේට ගෞරව සත්කාර කරගෙන ඒ දිහා බලාගෙන භාග්‍යතුන් වහන්සේ ශ්‍රී සම්බුද්දත් සිහි කරගෙන වැඳගෙන ඉන්න බලවන්න. දැන් බලන්නකෝ මේ වෛශ්‍රවණ දිවි රාජයාගේ මේ බුඤ්ජති කියන පද පරිචාරිකාව මේ වැඳගෙන ඉන්නවා කියන දොස් මුදුන් දීගෙන භාග්‍යතුන් වහන්සේ දිහා බලාගෙන. එහෙමයි ස්වාමීනි. කොතරම් අසිරිමත්ද? එහෙයි. ඒ වගේ සුන්දර දෙයක් පුරුදු කරගන්න මහන්සි ගන්න ඕන. මොකද මේ වෙලාවෙ උතර සිහි වෙන්නේ සියල්ල දන්නා සියල්ල දකින කලාතුරකින් මේ ලෝකෙට පහළ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සම්බුදුරජාණන් වහන්සේ සිහි කරගෙන දොහොත් මුදුන් දීගෙන වැඳගෙන ඉන්න පුළුවන් නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිහි කරගෙන දණ්ඩ නමස්කාරය කරගෙන වැඳගෙන ඉන්න පුළුවන් නම් එහෙමයි ස්වාමීනි. කොතරම් පින් රැස් වෙනවද මහත්තයා. එහෙමයි. ඊට පස්සේ බුඤ්ජතිට කිව්ව කියනවා නැගණියනි මේ සක්‍රදේවේන්ද්‍ර තෙමි අමාත්‍ය දෙවිවරු සහිත පිරිවර දෙව් පිරිස් සහිතව භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයන් සිරසින් වඳින්නෙමි කියා ඔබ මාගේ වචනෙන් භාග්‍යතුන් වහන්සේ සකසා වන්දනා කරන්න කිව්ව සමාධි සුවයෙන් නැගිටට පස්සේ. එහෙමයි ස්වාමීනි. ස්වාමීනි මායිසේ කී කලි බුඤ්ජති මට මෙහෙම කිව්වා කියනවා නිදුකාණෙනි භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න දැන් මේ කාලය නෙමෙයි. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ භාවනාවේ වැඩ වාසය කරනවා. එසේ වින නැගණිය භාග්‍යතුන් වහන්සේ යම් විටකේ සමාධි එහෙනම් ඒ කියන්නේ ඒ වෙලාවේ පණිවිඩය කියලා ගිහිල්ලා. එහෙමයි ස්වාමීනි. ලං වෙලා නැහැ එතකොට සක්තියද. කටයුතු කියලා ඇවිදලා. එහෙමයි ස්වාමීනි. යම් විටක එහෙනම් සමාධිය නැගිට්ටනම්
අනේ මගේ වචනෙන් එන සකසා වන්දනා කරන්න කිව්වා. ශ්‍රී පාද පත්මයන් සිරසින් වඳින්න කිව්වා. කොච්චර ආදර ගෞරවයක්ද නේද? ස්වාමීනි කීම මේ නැගණිය මම වෙනුවෙන් භාගතුන් වහන්සේට වන්දනා කළාද? එහෙමයි ස්වාමීනි. අහනවනේ වචන සිහි කරලා. ස්වාමීනි භාගතුන් වහන්සේ ඇගේ වචන සිහි කරනවද කියලා ඇහුවා. ඊට දේවේන්ද්‍රයේ මේ නැගණිය මාහට වන්දනා කළා කිව්වා සිහි කළා ඒ වෙලාවේ. හරි සුන්දරයි නේද? කවුරු කෙනෙක් චෛත්‍යයක් වඳින්න යනකොට අනේ මාව සිහිපත් කළ චෛත්‍යය වඳින්න කියලා අපිට කියන්නේ නැත්තම්. එහෙමයි ස්වාමීනි. බෝරජාණන් වහන්සේ වඳින්න යනකොට අනේ මාව සිහි කළා වන්දනා කරන්න කියලා කියන්නේ නැත්තම්. එහෙමයි. එහෙම නේද? එහෙමයි. දඹදිව යනකොට අනේ මාව සිහි කළේ ඒ ස්ථාන වන්දනා කරන්න කියලා කියන්නේ නැත්තම්. අනේ මං සිහි කළා මගේ මම මේ පිරිකර එන මොකක් හරි පිරිකරක් හදලා දීලා මං සිහි කළා මේ පිරිකර පූජා කරන්න කියලා කියන්නේ නැත්තම්. එහෙමයි ස්වාමීනි. කොච්චර ලස්සනද මහත්තයා. එහෙම සිතිවිලි බොහෝ අයට පහළ වෙන්නේ නැහැ. මේ දිව්‍ය හිත්වල ස්වභාවය. එහෙමයි ස්වාමීනි. දිව්‍ය හිත්වල ස්වභාවය. ඊට පස්සේ කියනවා මේ දේවේන්ද්‍රී මේ නැගණිය මට සකසා වන්දනා කළා. මගේ නැගණියගේ වචනේ සිහි කරනවා කිව්වා. එනමුදු මේ ආයුෂ්මතුන්ගේ රතේ නිම්වලලු හඬ සමගම මම ඒ සමාධියෙන් ඒ වෙලාවේ නැගිට්ටා කියලා කිව්වා. එහෙමයි ස්වාමීනි. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ නැගිටලක් තියෙන සමාධිය. එහෙයි. ඉතින් මේ විදි සුන්දර විස්තරය මේ කළාට පස්සේ ඊළඟට මේ ලස්සන විස්තරයක් ඊළඟට මේ සක්දේවිඳු හරි ලස්සන විස්තරයක් කියනවා. කුමක්ද? ස්වාමීනි මේ අපට කලින් තව්තිසාවේ යම් මේ දෙවිවරු හිටියාද අන්නේ දෙවිවරුන්ගේ මම මේ වගේ කාරණයක් අහලා තියෙනවා කියනවා. මොකද්ද? සම්බුද්ධ ශාසනයක් තියෙන කාලෙක දිව්‍ය ලෝකයේ පෙරී ඉතිරි යනවා. අසුර ලෝකය හීන වෙලා යනවා කියලා. ඒ කියන්නේ නම් මේ බුද්ධ ශාසනය කාලයක මහත්ය දිව්‍ය ලෝකයේ පිරිස වැඩි වෙනවා. අසුර ලෝකයේ පිරිස අඩු වෙනවා. බුද්ධ ශාසන නැති කාලවල එනම් කොහොමද එන? අසුර ලෝකයේ වැඩි වෙනවා දිව්‍ය ලෝකයේ පිරිස අඩු වෙලා යනවා. එතන මේ අසුර බව පිළිබඳව හරිය පුදුම ලස්සන දේශනා ටිකක් තියෙනවා මේ අසුර හිතේ ස්වභාවය පිළිබඳව. ඒක තැනක මට මතකයි ඒක මේ සූත්‍රයක් තියෙනවා මේ අසුරෙක් සහ මේ දෙවිවරු අතර සහ මේ සක්දෙවිඳු පිරිස දෙවිවරු සහ අසුරයන් අතර යුද්ධයක් ඇති වෙනවා. එහෙමයි. මේ යුද්ධ තියෙන මහත්ය වචනේ. එහෙමයි. එතකොට සක්දෙවිඳුට කියනවා මොකක් හරි සුභාසිතයක් කියන්න කියලා. වේවිචිත් මට මතක හිටියේ අසුරයටක් කියන මොකක් හරි සුභාසිතයක් කියන්න කියලා. එහෙමයි. එතකොට ඒකට විනිශ්චයකාරයෝ දාලා තියෙන දෙපාර්ශවයෙන්ම. එහෙමයි. එතකොට ඒකේ සම්පූර්ණ විස්තරය මට මතක නැහැ. එතකොට මේ අර අසුරය ආරාධනා කරන සක්දෙවිඳුට මොකක් හරි කියන්න කියලා කාරණාවක්. එහෙමයි. එතකොට කියනවා නෑ මේ ඔබ මට ඉස්සෙල්ලා ඉපදිච්ච කෙනෙක්නේ. ඔබතුමා කියන්න කියනවා. හරි පුදුමයි. එහෙමයි ස්වාමී. තමන්ට වඩා හැබැයි අසුර වුණාට තමන්ට ඉස්සෙල්ලා ඉපදිච්ච නිසා අවස්ථාව දෙනවා. එහෙමයි. ගෞරවනීය බව. එහෙමයි ස්වාමී. ඊළඟට අසුරයා මේ කියනවා මේ ලෝකෙම සමහර කට්ටිය මේ ගහලා බැනලා හරි දඬුවම් කරන්න ඕන කියනවා. එහෙමයි ස්වාමී. ගහලා බැනලා හරි දඬුවම් කරන්න ඕන කියනවා. මොකද මේ කට්ටියකින් සමහරවිට අනිත් අයට හානි වෙන්න පුළුවන් කියනවා. එහෙමයි. ඒතර අනිත් අයට හානි වෙන නිසා සමාජයට හානියක් වෙන නිසා ගහලා බැනලා හරි දඬුවම් කළා හරි එයා පාලනය කරන්න ඕන කියනවා. එහෙමයි. සක්දේවිඳු කියනවා නෑ ඉවසීමයි ශ්‍රේෂ්ඨ. ඉවසීමයි ශ්‍රේෂ්ඨ කියනවා. අනිත් අයට හානියක් වෙනවා හරි කියලා හරි ගහලා බයින එක සුදුසු නෑ කියනවා. එහෙමයි. අනිත් අයට හානියක් වෙයි කියලා හරි ගහලා බයින එක සුදුසු නෑ කියනවා. ඉවසීමයි කියන ශ්‍රේෂ්ඨ. ඔන්න ඔය විදියට ලස්සන මේ විදියට දෙපිරිස අතර ලස්සන සුභාසිත දුබ්භාසිත පිට වෙනවා. අන්තිමට ඒක නිගමනයට එනවා. දැන් විනිශ්චයට ඉන්නේ අසුරයෝ දෙවිවරු දෙගොල්ලම ඉන්නවා. එහෙමයි ස්වාමී. දෙපාර්ශවයේම අයකයි අන්තිමට එකහිලා කියනවා මේ අසුරයාගේ මේ භාෂිතයන් තුල අනිත් අයට ගහන කතා තියෙනවා. හිංසා කරන කතා තියෙනවා. එහෙමයි. හැබැයි අපේ සක්දෙවිඳුගේ වචන තුල අනිත් අයට හිංසා කරන වචන නැහැ. ඉවසීමයි වර්ණනා කරන්නේ. ඉවසීම උතුම් කියලාමයි කියන්නේ. ඒ නිසා සක්දෙවිඳු මේ කාරණේ දිනුම් කියනවා. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි. ඒ කියවල බලන්න මම මතක හිට සක්ක සංයුත්තේ. සංයුත්ත නිකායේ කී සක්ක සංයුත්තේ තියෙන. එච්චර උදාර ගතිගුණ තියෙනවා. උදාර අදහස් තියෙනවා.
උදාර සංකල්ප තියෙනවා. ඒතර මම කල්පනා කළා එහෙනම් මේ අසුරත්වයේ ස්වභාවය තමයි අනිත් සත්‍යයන්ට හිංසා පීඩා කරන්න හිත නැමෙන ගතිය. එහෙමයි ස්වාමීන්. දිව්‍යත්වයේ ස්වභාවය තමයි මොකද්ද? ඉවසන බව. එහෙමයි. දිව්‍යත්වයේ ස්වභාවය තමයි කාරුණික බව. දිව්‍යත්වයේ ස්වභාවය තමයි මේ අනිත් එක්කෙනාට අවිහිංසාවාදී බව. එහෙමයි. ඒක දිව්‍ය හිතක ස්වභාවයක් ඒක. එහෙමයි ස්වාමීන්. තමන්ගේ කයෙන් හරි වචනයෙන් හරි තව කෙනෙක් අපහසුතාවට පත් කරන්න නොනැමීමක් තියෙනවා නම් මේක දිව්‍යත්වයට පත් කරන ස්වභාවයක්. ඒතර මේ පරිච්ඡේද කියවද්දී අසුරයන්ගේ අදහසුයි දෙවියන්ගේ අදහසුයි හරි ලස්සනට මේ ගන්න පුළුවන්. එහෙමයි. ඒ සෑම අදහසක්ම ගන්නකොට හොඳට තේරෙනවා ඊට මේ දිව්‍යත්වයට පත් වෙන්න නම් කොච්චර හිත ඒ ස්වභාවයට ගන්න ඕනද කියලා. අසුරත්වයට පත් වෙන්න එහෙනම් මේ නොසලකලිමත් වීම නිසා ප්‍රඥාව පාවිච්චි නොකරපු නිසා එහෙනම් මේ නොසලකිල්ලෙන් තමන්ගේ හිත අදාළ තැනට අරගෙන නැති නිසා. එහෙමයි ස්වාමීන්. අනිත් අයට හිංසා පීඩා කරන සිතුවිලි යට වෙලා තියෙනවා. එහෙමයි. ඒතකොට ඒ වගේ විස්තරයක් හරි ලස්සන විස්තරයක් තියෙනවා එතන. ස්වාමීන් සාමාන්‍ය ජීවිතය ගත කරද්දිත් හරි අපිට යන්තමින් පීඩාවක් ඇතිවෙච්ච හැම අවස්ථාවකම අනිකා කෙරෙහි වෛරය තරහ බාහිරේ තියෙනවනේ. දඬුවම් භූමියට කවද්ද ගේන්න ඉක්මනට ගේන්න තියෙනවනේ එහෙම මහත්තයා. අපි කතාවක් ඒක ඉතින් අසුර සිතුවිලි. එහෙමයි ස්වාමීන්. අසුර සිතුවිලි. ඒ හැම මොහොතකම හිත දමනය කරගන්න නැත්තන් නේද? එහෙමයි ස්වාමීන්. හිත දැන් අපි කොච්චර කිව්වත් මේ ලෝකේ යම් කිසි කෙනෙක් වැරද්දක් කළා කියලා හිතන්නකෝ. වැරද්දක් කළා කියලාට වෛරයෙන් නම් පිළිතුරු දෙන්නේ. ඒ කෙනාගේ හිතේ වෛරයක් ඇති වෙනවා මිසක සංසිඳීමක් ඇති වෙන්නේ නැහැ. අපට සංසිඳීමක් වගේ පෙනුනාට එතන තියෙන්නේ බයත් එක්ක ඇතිවෙච්ච පසුබෑමක් විතරයි තියෙන්නේ. එහෙමයි ස්වාමීන්. වෛරයෙන් පිළිතුරු සපයනකොට ලෝකයා බය වෙනවා. බයත් එක්ක ඇතිවෙච්ච පසුබෑමක් තියෙනවා. හැබැයි පසුබෑම තුල තියෙන වෛරය. එහෙමයි. නරක වැඩක් කරපු කෙනෙකුට පවා දඬුවමක් දෙනකොට ඒ දඬුවම දෙන්නේ වෛරයෙන් නම් හිංසාවෙන් නම් එහෙමයි. පසු බහින්න පුළුවනි. එහෙමයි ස්වාමීන්. සමහරට බයට නිසා පසු බහිනවා. හැබැයි මේ පසුබෑම තුල තියෙන තව වෛරයක්. එහෙමයි ස්වාමීන්. වෛරයක් තියෙන්නේ. ඒ වෛරයේ ගිනිදළු අපි දන්නේ කොයි වෙලාවෙ මතුවේද කියන්නේ. එහෙමයි. ඒක අලු යට තියෙන ගින්දර වගේ. සාංශාරිකව ඒක මත වෙන. සාංශාරික ඉන්න පුළුවනි. එහෙමයි. දැන් බෝසතාණන් වහන්සේ ගැන බලන්නකො ඇති වෙච්ච ඒ ස්වභාවය. එහෙමයි. කවුද දේවදත්තට? එහෙමයි ස්වාමීන්. මෛත්‍රියෙන් ඉඳලා. ඒතර මේ ලෝභයෙන් මේ වෛරය පැද්දුවේ. එහෙමයි ස්වාමීන්. එනේ හිතේ ස්වභාවයනේ ඒක. එහෙමයි. ලෝභෙනුත් වෛරය උපද්දනවා. දේශෙනුත් වෛරය උපද්දනවා. බයනුත් වෛරය උපද්දනවා. එහෙමයි. හිතක ස්වභාවයක් ඒක. ඉතින් ඒ නිසා මේ හිත ගැන හරි මම හිතනවා අපි ඊතුරු කාරණා ටික හරිම ලස්සන. දැන් මේ කියන්නේ මේ බුද්ධ ශාසනයක් කාලෙක දිව්‍ය ලෝකෙ පිරීතිරී යන හැටි. එහෙමයි ස්වාමීන්. ඒ වගේම තමයි මේ බුද්ධ ශාසනයක් නැති කාලවල අසුර ලෝකෙ පිරීතිරී යන හැටි. එහෙමයි. ඊට පස්සේ මෙහිම කාරණාවක් අහලා තියෙනවා ස්වාමීනි මම මේ කාරණේ මගේ ඇස් දෙකෙන්ම දැක්කා නේ කියන කාරණයක් පිළිබඳ ලස්සන විග්‍රහයක් තියෙන ඊළඟට. එහෙයි ස්වාමීන්. ඊතර බලන්න දැන් මේ දේශනා මේ කරුණු ටිකෙන් අපිට හොඳට තේරෙනවා. එතකොට මේ සක්‍ර දෙවියන්ගේ තියෙන මේ වැදගත් ගති එක පැත්තකින්. එහෙමයි ස්වාමීන්. ඊළඟට මොනවා දිව්‍යයන්ගේ තියෙන මේ දිව්‍ය ආනුභාවයේ තියෙන ආශ්චර්ය විෂම බිම සමවීම. එහෙමයි ස්වාමීන්. අර අඩුවෙන් තිබුණු ඉඩකඩ වැඩිවීම. එහෙමයි. ඊතර බලන්න යම් ප්‍රදේශයකට යම් ස්ථානයකට දෙවියන්ගේ බලපෑම එනකොට එන මේ ආලෝකමත් වෙන බව. එහෙමයි. ස්වාමීන් අපිට තමයි මේ පිනේ ප්‍රශ්න තියෙන්නේ ඉඩ කඩ නැහැ. ඒකනේ. මේ හරි අර දිව්‍යත්වයට එහෙම එකක් නැහැ නේ. එහෙමයි ස්වාමීන්. දැන් අර පිරිනුවම් මංචකේ භාගතුන් වහන්සේ දීති එතන දේශනා කරන්නේ විශාල ප්‍රමාණයක් ඉදිකඩු තුඩක්වත් වැටෙන්නේ නැති ප්‍රමාණයට සිදුරු නැති විදිහට දෙවිවරු ඉන්නවා කියනෝනේ කිසි කෙනෙක් පෙලන්නේ නැතුව. එහෙමයි ස්වාමීන්. ඒ කියන්නේ පෙරණතෙක් මහානේ දෙවිවරු ඉඳලා තියෙන භාගතුන් වහන්සේ පිරිනුවම් මංචකේ පිරිනුවම් පාන වැඩ සිටිද්දී. එහෙමයි. හැබැයි ඒ දිව්‍යත්වයේ ස්වභාවයක් තමයි එකිනෙක කෙනා පීඩාවට පත් කරගන්නේ නැහැ කියන. එහෙමයි ස්වාමීන්. කොච්චර ළඟින් හිටියත් එකිනෙක කෙනා පීඩාවට පත් වෙන්නේ නැහැ. එහෙමයි. හරි ආශ්චර්යයි ඒක. එහෙමයි ස්වාමීන්. දැන් අපේ මිනිස්සුනේ පොඩ්ඩක් හරි මේ අද සිල් අරගෙන ඉතන වාඩිලා ඉඳලා හිට අල්ලගත්තොත් එහෙම නේද ගහගන්නේ. එහෙමයි. කොයි වෙලාවෙත් අර සමහර අයගේ ස්වභාවය තමයි වෛරයට යන්නේ. එහෙමයි. හිත වෛරයටමයි යන්නේ. එහෙමයි. ක්‍රෝධයටමයි යන්නේ. එහෙමයි ස්වාමීන්. ඉතින් දැන් අන්න ඒ වගේ දැන් ඊළඟට දැන් මේ දේශනාව ඉස්සරහට විස්තර වෙන්නේ පොඩි දේ ඇත්තන් ඇති ඒ කියන්නේ සම්බුද්ධ ශාසනයක් කාලෙක තියෙන අසිරියයි
ඊළඟට පොඩි දේ ඇත්තන් ඇති මේ වෛරයට, ක්‍රෝධයට, ද්වේෂයට යන්න හේතු වෙච්ච දේ පිළිබඳව ලස්සන විග්‍රහ කරලා තියෙන ලස්සන කාරණා ටිකක්. ඉතින් ඒ නිසා සතුටු වෙන්න මේ සම්බුද්ධ ශාසනයක මේ අසිරිය දෙවියන් බඹුන් පවා ශාස්ත්‍රු වරහ සම්බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා වන්දනා කරන්නේ නැහැටි. ඒ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා ඇවිල්ලා දහම් කතා පවත්වන හැටි. ඒ අසිරිය විඳ ගන්නට මේ සූත්‍ර දේශනා කියවලා බලන්න ඕන. ඒ නිසා මේ අද දවසේ මේ කතාවට ගෙනුන මේ සුන්දර දේශනාවෙනුත් අපිට ලස්සන ආශ්චර්ය සුන්දර සිදුවීම් ටිකක් මේ අපිට අහගන්න අවස්ථාව ලැබුණා. මේ තරුණ ළමයින්ට පවා එතකොට මේ ලස්සන අදහසක් ආවස් විතර නේද? එහෙමයි සාම. බලන්න එතකොට මේ බුදු ගුණ සහිත, දහම් ගුණ සහිත, සංගුණ සහිත මේ කවි ලියන පුරුදුලා තියෙන දෙවිවරු පවා. ඉතින් ඒ නිසා මේ උතුම් සම්බුද්ධ ශාසනයේ අසිරිය විඳින්මින් හිත පිනින් පුරවාගෙන සුගති සම්පත් හිමි කරගෙන ධර්මය අවබෝධ කරගන්න මේ පින්වත් සියලු දෙනාටම වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඉතින් අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් අපගේ පින්වත් ස්වාමින් වහන්සේ ඒ සම්බුද්ධ ශාසනය පිළිබඳ ප්‍රසාදය ඇති කරවන උත්තම ධර්මයේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සත්‍ය ධර්මයේ අපට අනුකම්පාවෙන් පෙන්වා වදාලා අපි හැමදෙනාම අපගේ පින්වන්ත මහ සංඝරුවන ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් පුණ්‍ය අනුමෝදනාව සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින අප්‍රමාදයෙන් සම්පාදිත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් ත්‍රියානි, සුනිල් ජයසූරිය, එරීකා, ඒ වගේම සරත් කෝරගම, රමණී, රංජිත් පෙරේරා, කමනිකා, දීප රත්නායක, නවෝදී සහ නිශාන්ත ජිනසේන කියන පින්වත් පිරිස එක රාශී වෙලා ඉතින් අද දවසේ මේ ධර්ම දානමය පිණින් රැස්වුණු සම්බුද්ධ ශාසනයක අසිරිය දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්ත්‍රුන් වහන්සේ කියන කාරණාව ඉස්මතු කරන ලෝකෙට විදහා දක්වන මේ උතුම් දහම් කාරණා ශ්‍රවණය කරගන්න බොහෝ දෙනෙකුට වාසනාව උදා වුණා. ඉතින් මේ රැස්වුණු සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ට අනුමෝදන් වේවා. විශේෂයෙන් සක් දෙවිඳුන්, ඒ වගේම මේ සියලු දෙව් සමූහයාට, සතරවරන් රජදරුවන්ට, සෙම්පත් දෙවිවරුන්ට, ගටිකාර බ්‍රහ්ම රාජ්‍ය ප්‍රමුඛ සියලු බ්‍රහ්මයන්ටත්, සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. දිස්කන් දේවපුතුට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. සදහවත් ගිහි උපාසක උපාසිකාවන්ට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් දෙහමින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක සියලු දෙනාටම පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම දායකත්වයේ දරූ පින්වතුන්ගේ මිය පරලෝකීය දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. පවුල්වල සියලු ඥාතීන් නම් මිය පරලෝකීය සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. පරලෝක වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, භවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පින්වත් ත්‍රියානි, සුනිල් ජයසූරිය, එරීකා, සරත් කෝරගම, රමණී, රංජිත් පෙරේරා, කමනිකා, දීප රත්නායක, නවෝදී සහ නිශාන්ත ජිනසේන කියන සියලු පින්වතුන්ටත්, සුජීවත සිටින චන්ද්‍රා කුමාරි විජේසූරිය මහත්මියටත්, අගෝස්තු මාස 13 වන දින උපන්දිනයේදී නවෝදී ජිනසේන මහත්මියටත්, දායකත්වයේ දරූ ඒ සඳහා උපකාර කළ සහ සම්බන්ධ වුණු සියලු දෙනාට, ඒ පින්වතුන්ගේ පවුල්වල සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකයන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ උතුම් වැඩසටහනට සම්බන්ධ වුණු මේ පින්වත් මහත්මයාටත්, ශ්‍රද්ධා නාලිකාවේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
ඉතින් අද දවසෙත් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ධර්මයේ අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේ පෙන්වා වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වත් ස්වාමින් වහන්සේ සුවපත් වේවා. පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන පින්වත් ශ්‍රියානි සුනිල් ජයසූරිය, එරිකා සරත් කෝරගම, රමණී, රංජිත් පෙරේරා, කමනිකා, දීපරත්නායක, නවෝදි සහ නිශාන් ජිනසේන යන පින්වත් හැමදෙනාම ඊටාම දයාවෙන් අපි සිහිපත් කරගන්නවා. ඒ වගේම පින්වත් ඔබ හැමදෙනාම දයාවෙන් අපි සිහිපත් කරගන්නේ. ඉතින් පිනති ඔබටත් අවස්ථාවක් තිබෙනවා මේ උතුම් සදාම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැන වෙන්කොටගෙන උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න. ඒ සඳහා 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ වැඩිදුර තොරතුරු විමසන්න කියලා ඊටාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. එහෙනම් දුර්ලභ සම්බුද්ධ ශාසනය පිළිසරණ නොවලහා සිරිපා පියුම පාමුලට පැමිණ ලබා ගන්න. එහි නොමද රැකවරණෙන් ජීවිතය පුරවා ගන්න කියලා අපි ඔබට ආරාධනා කරගන්නවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවතත් අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.